ආයුබෝවන් සියලු දෙනාටම දැනුම නිමිතට සොයන නිම්න YouTube channel එකට ආදරය පිළිගන්නවා. අද අපේ පළවෙනි segment එක පටන් ගන්න ඉස්සෙල්ලා මට ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයාලා හොල්මන් විශ්වාස කරනවා? එහෙම නැත්නම් හොල්මන් දැකලා තියෙනවා? එහෙම නැත්නම් මනුස්ස ආත්ම ගැන ඔයාලා මොනවද හිතන්නේ? මොකද දැන් අපි අද කතා කරන්න යන segment එක මනුෂ්‍යාත්ම ඒ වගේම විවිධ සාපය වගේ බුද්ධිමත් යාළුවෝ දෙනා මේවා ගැන විශ්වාස කරනවා. ඔයාලගේ මතය මොකක්ද? මගේ channel එක සම්බන්ධ වෙලා ඉන්න කට්ටියගෙන් බහුතරයක් දෙනා මේ මතයට විරුද්ධ වෙනවා. මගේ මතය අන්තිමට. දැන් මේක විදියට මධ්‍යස්ථව අපි මේක දිහා බැලුවොත් මේකේ බහුතරයක් දෙනා දෙයියෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා. බහුතරයක්. ඒ කියන්නේ අනිවාර්යෙන් බුද්ධ ඒ සම්බන්ධ දෙයක් වෙනවා. මොකද අද මම මේ ගැන කතා කරන්නේ. අපි අද කතා කරන කතාවට මෙවැනි සම්බන්ධ. අපි කොච්චර ඒවා ගැන විශ්වාස කරන්නේ නැත්නම් අද සමාජයේ ගත්තම ඒ වගේ ගොඩක් දේවල් අපිට දකින්න හම්බෙනවා. උදාහරණ ලෙස ගත්තොත් මෙයා මරුවා කියනවා. ලංකාව තුල අපි කතා කරොත් මහා සෝනගාලගේ ගම්වල තියෙන එක මතවාද. ඒ වගේම කනත්තනම් ගියාම මොහිනි සමහර මතවාදීන් ඒවා තාම විද්‍යාත්මක සාධකයක් උප කරන්න පුළුවන් නෑ. ඒ වුණාට අප ජීවත් වෙන සමාජයේ මේ වගේ නොයෙකුත් කතා දවසින් දවසට අපිට අහන්න වෙනවා. සමහර කට්ටිය මේ කට්ටිය දැකලා තියෙනවා. ගොඩක් කට්ටිය ඒවල් පිටිපස්සේ අර හිටිය කියනවා. මෙයා හිටිය. ඒ වගේ ගොඩක් මතවාද තියෙනවා. නමුත් අපිට සාධක ඇතුව මේවා තාම ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා. සාධක ඇතුව ඔප්පු කරන්න බැරි වුණා කියන්නේ මේක බොරුවක් කියන්න පුළුවන්. ඒ වගේ සමහර ගොඩක් දේවල් අපේ මනසට තේරුම් ගන්න බැරි නූතන විද්‍යාත්මක පැහැදිලි කරන්න බැරි ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් උදාත්ම වගේ දේවල්. මම ගැන කතාව අපිට තේරුම් ගන්න නැති සිදුවීම් සමුදායක සම්බන්ධිත කතාවක්. ඔයාලා අහලා තියෙනවා සීරියල් කිලර්ස්ලා ගැන. ඉතින් මොකක්ද ගැන දැකලා තියෙන්නේ. ගොඩක් මරණ එකම පිළිවෙලකට ගොඩක් මරණ ඒ විදිහට අපි කියන සීරියල් කිලර්. ඒ වගේම වෙච්ච සිදුවීමක් තමයි අපි අද අභිරහස් මරණ සෙග්මන්ට් එකකින් කතා කරන්නේ. මේ සීරියල් කිලර් මිනිස්සෙක් නෙමෙයි. මේක කායක. ඔයාලා විශ්වාස කරනවා දැන් මේ වගේ වෙච්ච සිදුවීම් ගොඩක් අප සමාජය තුළ තියෙනවා. ලංකාවේ තේම සිදුවීමක් තියෙනවා. මම මේක ගැන පස්සේ කතා කරන්න. ඇත්තටම මේ කායක පෝෂේ 550 ස්පයිඩර්. එහෙම නැත්නම් අනවර්ත නාමයෙන් ලිටල් බාස්ටර්. හරියටම කිව්වොත් 1955 සැප්තැම්බර් 30 වෙනිදා හරියටම දැන් පහමාරට මේකේ පළවෙනි දඩේම පටන් ගත්තා. නිකන් කවුරුත් දෙමේ ජේම්ස් ඩී. ඒ කාලේ හිටපු සුපිරිම නළුවෙක්. එහෙම කියන්නේ මොකද? ඔවුරන්නේ බාපු ෆිල්ම් තුනම box office වාර්තා පිළිවෙල පිළිබඳ. එයා තමයි ජේම්ස් ඩී. මේ ගොඩක් කට්ටිය දන්නේ නැත්තේ තියාගෙන ජේම්ස් ඩී කියන්නේ. දැන් මේ කතාව පටන් ගන්න මෙහෙමයි. හරියට 1955 සැප්තැම්බර් 30 වෙනිදා ජේම්ස් ඩී කාරණාවකින් මරණයට පත් වෙනවා. ඔයාලට හිතෙන්න පුළුවන් මේක නිකන් සාමාන්‍ය සිදුවීමක්. මේක නිකන් සාමාන්‍ය අන්තර්ගත කරගන්න. ඔව් අපිට හිතන්න පුළුවන්
මේක සාමාන්‍ය අන්තරක් විතරයි කියලා. හැබැයි මේ අන්තර වෙන්නේ ඉස්සෙල්ලා මේ අන්තර ගැන දැක්ක ගොඩක් කට්ටිය ඉන්නවා. එහෙනම් අපි හරියටම ජේම්ස් ඩීන්ගේ මරණයට ඉස්සෙල්ලා සතියක් ඉස්සරහට යනවා. ඒ කියන්නේ 1955 සැප්තැම්බර් 23 වෙනිදා. මෙන්න මේ දින තමයි ජේම්ස් ඩීන් එයාගේ අලුත්ම Porsche 550 ස්පයිඩර් ආයක ඇමරිකාවේ ලොස් ඇන්ජල්ස් වල හොලිවුඩ් සුපිරි කාර් කස්ටමර්ස් කෙනෙක් වුණ ජෝර්ජ් ඇරිස්ගේ මේ කාර් එක ගන්නේ. ඊට ඉස්සෙල්ලා ජේම්ස් ඩීන් මේ කාර් එක ගත්තා. අරගෙන එයාට ජේම්ස් ඩීන්ට ඕන විදිහට කස්ටමයිස් කරන්න ඊට බාර දුන්නා. ජේම්ස් ඩීන්ට ඕන වෙලා තිබ්බ කස්ටමයිස් විදියට මොකද ටාටා සීට් එකක් දැම්මා. ඒ වගේම හුඩ් එකේ 130 කියන ඒ ලෝගෝ එක දැම්මා. ඒ වගේම එයාගේ අනවර්ථ නාමය කායකයට යදුණු අනවර්ථ නාමය ලිටල් බාස්ටර්. ඒක එන්ජින් කායකේ ටයිප් කරා. හරියටම 1900 හරියටම සැප්තැම්බර් 23 වෙනිදා ජේම්ස් ඒ කාර් එකේ අලුත් කාර් එකක් ගත්තනේ කට්ටියට පේන්නේ කියලා ලොස් ඇන්ජල්ස් වල පොඩි රවුමක් දාගත්තා. ඒකට සුප්‍රසිද්ධ බ්‍රිටිෂ් ඇක්ටර් කෙනෙක් වෙන ඇලෙක්ව ජේම්ස්ට හම්බ වෙනවා. ජේම්ස් හම්බ වෙලා කාර් එකක් තරම් ඇලෙක්ස් කව කියලා කියනවා my new Porsche just arrived. මෙන්න මේ කතාව හරියටම ඇලෙක්ස් එයාගේ දිනපොතේ මෙන්න ජේම්ස් එයාගේ අලුත් Porsche කාර් එක මට පෙන්නුවා. ඒක දැක්ක ගමන් මට එතනට යන්නත් බය හිතුණා. ඒක දැක්ක ගමන් මා අද්භූත හැඟීමක් මට ආවා. මේ කාර් එක නගින්න එපා ඒ වගේ සත්‍යයක්. ඒ වගේ දෙයක් තියෙනවා. ඒ වගේම මේක නැක්කොත් අනිවාර්යෙන් මැරෙනවා. ඒ වගේ සත්‍ය ගොඩක් ඇලෙක්ස්ට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඇලෙක්ස් ඒක ජේම්ස්ට කියලා දෙනවා. ඔයා ලබන සතියේ ජේම්ස් ඔයා මේ කාර් එක නැක්කොත් අනිවාර්යෙන් ඔයාට ලබන සතියේ ඔයාගේ මරණය. ඊට පස්සේ ඒකට ජේම්ස් මොනවද මම කියලා තියෙන්නේ. I am bound to die in a fast car. ජේම්ස් මෙන්න මෙහෙම කියලා තියෙනවා. හරියටම මේ සිද්ධ වෙලා සත්‍යයක් ඇති ජේම්ස් මේ කාර් එකට තවත් කතා ගොඩක් තියෙනවා. මේ කාර් එකට ආදරය කරලා තියෙන ඇත්තටම ජේම්ස් ඩීන් විතරයි. මේ කාර් එකට නැග්ගේ ගොඩක් කට්ටියට මේ වගේ අద్భుත සත්‍යයක් තියෙනවා. ගොඩක් කට්ටිය මේ කාර් එක දැකලා බය වෙලා දුවලා තියෙනවා. මේ වගේ වෙච්ච සිදුවීම් 10ක් මේ කාර් එක වටා ගොඩ ගහලා තියෙනවා. මෙන්න මේ සීරියල් කියලා. එහෙම නැත්නම් මේ කාර් මේ සාපය ගොඩක් කට්ටිය කියන මේ සාපය. පොච්චත් එක පැත්තේ මේ සාපය ජේම්ස් ඩීන්ගේ අවසන් වෙන්නේ. මෙන්න මේ ඉන්විටේෂන් වලින් පස්සේ ජේම්ස් ඩීන්ගේ මරණයත් එක්ක මේ කාර් එක අඳුරු ගන්න බැරි විදියට පොඩි පට්ටම් වෙනවා. කුඩු වෙලා යනවා. ඊටම ඒ ඇක්සිඩන්ට් වෙන්නේ යාමල කැලිෆෝනියා 440. මෙතෙන් එතන. ඒ වෙලාවේ කාර් එකේ ජේම්ස් එක ගමන් කරා. එයාගේ කාර්මිකයා. මොකද ජේම්ස් කියන්නේ ගොඩක් රේස් පදින ආසෙක් කෙනෙක්. එයාගේ ඇක්ට් එක වගේම එයා රේස් පදින ගොඩක් ආසයි. එයාගේ තිබ්බ කායක මේක නෙමෙයි. තවත් කා ගොඩක් තිබ්බා. එයා ආසම් කායක තමයි මේක. එයා මේක ගත්තම රේස් පදින්නේ. එදා මේ කාර් ඇක්සිඩන්ට් එක අතරතුර එයාත් එක්ක එයාගේ කාර්මිකයාත් ගියා. නමුත් එයාට මොකුත් දුන්නේ නැහැ. ඒකෙන් ඩීන් අනතුරු වෙලා විනාඩි 30ක් ඇතුළත මිය යනවා. ඊට පස්සේ මේ කාර් එක මේ කැඩිච්ච කාර් එක අබලන් වෙච්ච කාර් එක ආයේ ජෝර්ජ් පැරිස් එහෙම නැත්නම් හොලිවුඩ් වල සුපිරි කස්ටමයිසර් මේ කාර් එක ඩොලර් 2500ක් අතර මුදලකට මිලදී ගන්නවා. සහෝදරි මට සිද්ධියක් කියන්න අමතක වුණා. තවත් සිද්ධියක් තියෙනවා. හරිම කිව්වොත් මේක ගෑරේජ් එකට අරන් යන්න යද්දී ඒ ට්‍රක් එක අරන් යද්දී ට්‍රක් එක ගලවලා ට්‍රක් එකෙන් කාර් එක වැටිලා ඒකෙන් එතන හිටපු මැකැනික්ගේ කකුල මැවෙලා තියෙනවා. ඉතින් කාර් එක වැටලා ඒ මැකැනික්ගේ කකුල නැතිලා. එන්න දෙවෙනි සිදුවීම. ඒක තුන්වෙනි හතරවෙනි සිදුවීම වලට එනවා. ඒ වගේ මේ කාර් එකේ ඩ්‍රයිව් ට්‍රේන් එකයි ඒ වගේම එන්ජින් එකයි පිටිපස්ස සුපිරි දහවන සූර්යයන් වන
හෙන්රි සහ විලියම් කියන දෙන්නට මේක විකුණනවා. ඒ විකුණපු ඩ්‍රයිව් ට්‍රේන් එක එන්ජින් එක මේ දෙන්න මෙයාලගේ රේස් වදින කාර් එකට එක්කාස් කරගන්නවා. රයිට්. දෙවිතා සිදුවීම් මෙන්න මෙහෙමයි. ඊට පස්සේ හරියටම මේ දෙන්නම ප්‍රතිවාදී විරුද්ධ වන එකම තරඟයකදී ඊටම හෙන්රි තරගය පටන් අරගෙන තප්පර කීපයක් ඇතුළත මේ කාර් එක අනතුරටපත් වෙනවා. හරියටම ජේම්ස් ජොනි කාර් එක අනතුරටපත් වුණු විදිහටම මේ කාර් එක අනතුරටපත් වෙලා හෙන්රි එතනම මම ඔය දිනට ඒ කාර් එකේ ෆොටෝ එකක් දාන්න අපිට කන්ෆර්ම් කරලා බලන්න. හරියටම දෙක එකම විදිහට නේ තියෙන්නේ. ඇක්සිඩන්ට් වෙච්ච කාර් දෙක හරියටම බැලුවොත් පොඩි වෙනස්කම් ටිකක් කරනම පොඩි සමානකමක් තියෙනවානේ. ඒ වගේ මේ තරගය අතරතුර එකම වෙලාවේ විලියම්ගේ ෆීල් එක ඩ්‍රයිව් කරන ෆීල් එක එකපාරයි ස්ට්‍රක් වෙලා සීරියස් විදියට ඉන්ජර්ඩ් වෙනවා. අద్భుත සිදුවීම් ගොඩක් මේ කාර් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ සිදුවීම් සමුදාය මේ ඇක්සිඩන්ට් එකත් එක්ක ඉවර වෙන්නේ නැහැ. අපේ ජෝර්ජ් පෙරිස් මේක ආයතයක් පුරවලා තියෙනවා. හරියට මේ ප්‍රවෘත්තිවල මේ සාධාරණ ආකාරයට මම හොයාගත්ත තොරතුරු මාත් අල්ප විකිපීඩියා එකේ සම්බන්ධ වුණු තොරතුරු වලට අනුව හරියටම එකම වෙලාවේ මේ කාර් එක එක්ස්පෝර්ට් වෙලා තියෙන පොපුලර් තියෙන පාර ඩ්‍රයිව් කරා. ඊට පස්සේ මේක තවත් සිදුවීමක් තියෙනවා. මේ ලිටල් බාස්ට් කාර් එක මොකද ගෑරේජ් එකේ තියෙද්දි දෙන්නෙක් ඇවිල්ලා මේක උස්සන්න ගිහලා තියෙනවා. ඒකට මේ ලිමිටඩ් එඩිෂන් කාර් එකේ පාර්ට්ස් මාර ගොඩක් මිල අධිකයි. කෙනෙක් ඉස්සරහ එක්කෙනෙක් ෆීල් එක ගලවන්න යද්දි එයාට ඉන්ජර්ඩ් වෙලා එයාගේ ඇට කට්ටක් එළියට පැනලා තියෙනවා. අතේ ඇට කට්ටක් එළියට පැන දාලා සීරියස් ඉන්ජර්ඩ් වෙලා තියෙනවා. අනිත් එක්කෙනාටත් ඉන්ජර්ඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ සිදුවන සමුදායත් එක්ක ලෝස් තීරණය කරනවා මේ කාර් එක හංගන්න. මේක තවත් එන්න බෑ මේ ගොඩක් දේවල් වෙනවා. මේ කියන භයානකමත් එක්කින්ද ලෝස් තීරණය කරනවා මේක හංගන්න. ඒ වුණාට එන්කර තිබ්බ හයිවේ පෙට්‍රෝල් එක. ඒ පොලිස් කට්ටිය කියනවා අපිට මේ කාර් එක දෙන්න. අපිට මේ කාර් එක ඩිස්ප්ලේ කරන්න පුළුවන් අනතුරක් වුණොත් කොහොමද වෙන්නේ? මේක දෙන්න. මේ කට්ටියට දැනුවත් ගන්න මේ කාර් එක දෙන්න. ජෝර්ජ් මේ කාර් එක කට්ටියට දෙනවා. ඒ වගේම විවේකී කට්ටිය මේ කාර් එක තියලා තියෙන ප්ලේස් මේ කාර් ගෑරේජ් එකට ඩිස්ප්ලේ කරලා තියෙන ගෑරේජ් එක අහමු ලෙස හේතුවක් නැතුව ගිනි ගන්නවා. මේ ගෑරේජ් එකම සුන් විසුනලා ගියත් හැබැයි මේ කාර් එකට මොකුත් වෙන්නේ නැහැ. මේ කාර් එක මෙහෙමම තියෙනවා. ඊට පස්සේ ආයෙ මේ කට්ටිය වෙන තැනක කාර් එක ඩිස්ප්ලේ කරන එක හදලා ඉතින් කාර් එක තියෙනවා. මේ කාර් එකට දවසක් බලන්න ස්ටුඩන්ට් කෙනෙක් එකට දැන් තිබ්බ ග්ලාස් එකක් කඩන් වැටිලා කාර් එක කවර් කරලා තිබ්බ ග්ලාස් එකක් කඩන් වැටිලා එයාගේ හිප් එක කැඩෙනවා. මෙතනින් නවතින්න. මෙන්න මේ කාර් එක වඩා 1955 ඉඳලා 1960 වෙනකම් විදිහම ප්‍රාසියක් ගොඩ ගැහුවා. තවත් එක්සිබිෂන් එකට මේ කාර් එක අරන් යද්දී ඒ අරන් ගිහපු ට්‍රක් එක පෙරලා ට්‍රක් එකේ හිටපු ඩ්‍රයිවර් එළියට විසිකලා මේ ලිටල් බාස්ට් කාර් එක ඒ ඩ්‍රයිවර් එකට වැටලා එතන ඩ්‍රයිවර් මෙන්න මේ වගේ සිදුවීම් සමුදායක් 1960 වෙනකම් ටිකට යනවා. 1960 වෙනකම් මේ වගේ සිදුවීම් රාශියක් මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේකට හරිම ඉස්තමත් තාමත් හොයාගන්න බෑ. මේ වගේ සිදුවීම් රාශියක් එක්ක එනම් තැන මේ කායක නැවතත් එක්සිබිෂන් කරන කට්ටිය මේ කායක නැවතත් ජෝර්ජ් හැරිස්ගේ මේ ගෑරේජ් එකට නැවතත් ගෙන්නන්න යනවා. විලියම් ගෑරේජ් එකට මේ කාර් එක ගෙනන අතරතුර ට්‍රක් එකක් පිට මේ කාර් එක අතුරු දානවා. තාමත් මේක අභිලාෂයක් නෙවෙයි. අභිලාෂ සමුදායක් මේ කාර් එකත් එක්ක කියලා. ඔයාලා මේ ගැන හිතන්නේ මොකක්ද? මේක ඇත්තටම අහඹු සිදුවීම් දාමයක්ද? එහෙම නැත්නම් ලිටල් බාස්ට් කාර් එකේ සාප. මෙන්න මේක තියෙන කරන මම ඔයාලට
අපි කොච්චර මෙයා ගැන විශ්වාස කරන්නේ නැතත් මේ වගේ සිද්ධීන් සමුදායක් මේ වගේ සිද්ධීන් සමාජයේ නැවතත් අපට අසන්න ලැබෙනවා. විශ්වාස නොකරාට අපිට කියන්න බෑ මේක බොරුවක් කියලා. නවීන විද්‍යාවෙන් තාමත් මේ වගේ දේවල් සනාථ කරගන්න බෑ. පිටි ගොඩක් කට්ටිය කියනවා මේක දේවල් වෙන්න පුළුවන් මනුෂ්‍යාත්මෙ ඉන්නවා. දේවල් වෙන්න සමහර කට්ටිය කියනවා මෙන්න මේ වගේ නෑ. මේවා බොරුවක් අර විද්‍යාත්මක රාමුවකට පුළුවන් ඔප් කරන්න දේවල් විතරයි පුළුවන් කියලා. හැබැයි සහෝදරෝනි මේ වගේ ගොඩක් දේවල් සමාජයේ තියෙනවා. එනම් මේක ඇත්තට බොරුද කියන එක මම ඔයගොල්ලන්ට බාර කරනවා. එහෙනම් මේ සෙග්මන්ට් එක මෙතනින් නවත්තනවා. අලුත් සෙග්මන්ට් එකකින් ඔයාලා ආයෙත් මම හමු වෙනවා. මම ඉරේෂ්. මම ඔයාලගෙන් සුබ කරනවා. එහෙනම් කොරමු